නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත සදහම් පිළිසඳර ඔබට සමීප කරමින් අද දවසෙත් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. පළමුවෙන් අපි ගුරු දෙවියන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අද දවසෙත් මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩමවා වදාළ ගරුතර මහ සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ අපි හැමදෙනා දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් දැන් අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව අංක 694න් 6B පැතුම්පුර ජයමාවත දැඩිගමුව යන ලිපිනේ පදිංචි පින්වත් ශ්‍රයානි ගුණවර්ධන මහත්මිය විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත මහත්මිය ප්‍රධාන හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් ඒක රාශි කරගෙන අද දවසෙත් සදහම් පිළිසඳර පවත්වන්න අපි සූදානම් වනවා. ඉතින් පහුගිය වැඩසටහන් ගණනාවක් ඔස්සේම අපගේ පින්වත් ස්වාමින් වහන්සේ උත්තම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකයේ යම් සොඳුරු මාවතක් වන්නේ නම් ඒ උත්තම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආශ්‍රවයන් දුරවන අපිට මේ පිළිබඳව කරුණු පැහැදිලි කොට වදාලා. ඉතින් අද දවසෙත් අපිට තවදුරටත් කරුණු හැදෑරීමට අවස්ථාව දෙනවා. අපි පින්වන්ත මහා සංඝරුවන ගෞරවයෙන් වන්දනා කොටගෙන නැවත ආරාධනා කරගනිමු. ස්වාමීනි අදත් අපට අනුකම්පාවෙන් අනුශාසනාවන් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි කතා කරමින් හිටියේ මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි පොත් වහන්සේගේ තියෙන මහා චත්තාරීසක දහම් පරයය. එහෙමයි. ඉතින් මහා චත්තාරීසක දහම් පරයය තුල මේ සම්බුද්ධ ශාසනයේ නිවන් මඟ එහෙමයි. මනාකොට විස්තර වශයෙන් පැහැදිලි කරලා දෙනවා. එහෙමයි. ඒතර අපි දැන් මේ විදි දේශනා මම හිතන්නේ 10කට කිට්ටු වෙන්න. එහෙයි ස්වාමීනි. අපි මහා චත්තාරික සූත්‍රය ගොඩාක් අපි සම්මා දිට්ඨිය කියන කාරණේ නැවත අපි ඉස්මතු කරන්න මහන්සි ගත්තා. එහෙමයි ස්වාමීනි. එතකොට සම්මා සංකල්ප කියන කාරණේ අපි ගොඩක් මම හිතන්නේ දේශනා දෙකක තුනක සම්මා දිට්ඨිය සම්මා සංකල්ප මම හිතන්නේ දේශනා 5ක් විතර මම හිතන්නේ. එතකොට අපි නිරන්තරයෙන් නැවත මොකද ඉස්මතු කළා. මෙතන තමයි අර්බුදය තියෙන්නේ. අපි අර්බුදයේ තියෙන තැන හරියට විග්‍රහ කළේ නැත්නම්, ඒක තේරුම් ගත්තේ නැත්නම් අපිට විශාල අයහපතක් වෙනවා. මොකද මේ සම්බුද්ධ ශාසනයේ නිවන් මඟ විවර කරන ප්‍රධානම කාරණේ පිළිබඳ නිර්වුල් අවබෝධයක්, දැනුමක්, ඒ නිර්වුල් අවබෝධ තුළින් ඇතිවෙච්ච පැහැදීමක්, ඒ තුළින් ඇතිවෙච්ච වැටහීමක් හරියට ඇතිලා නැත්නම් ඇත්තටම මේ කිනාගේ නිවන් මඟ වරද්ද ගන්නවා. එහෙමයි ස්වාමීනි. මම නැවතත් මේ ආර්ය අෂ්ටාංග මාර්ගෙ මෙච්චර දේශනා මාලාවකින් කරන්න එක ලස්සන හේතුවක් තියෙනවා. දේශනාවක් තියෙනවා අග්ගප්පසාද කියලා සූත්‍රයක් අංගුත්තර නිකායේ. යාවතා භික්ඛවේ ධම්මා සංකතා. පින්වත් මහණෙනි, යම් මේ ලෝකයේ සංකත ධර්මයන් ඇද්ද? සංකත ධර්මයන් කියලා කියන්නේ හේතුන්ගෙන් හට ගන්නු යම් දෙයක් ඇද්ද? සංකතහ ධම්මා අරියෝ වට්ටංගිකෝ මග්ගෝ තේසං අග්ගමක්ඛායති. ඒ හේතුන්ගෙන් හටගන්න ධර්මයන් අතර ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි කියනවා අග්‍ර බවට පත් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. අරියෝ වට්ටංගිකෝ මග්ගෝ. එහෙමයි. ඒතකොට අපි සම්මාදිට්ඨිය දෙයාකාරයෙන් කතා කළානේ. සාසවා පුඤ්ඤභාගියා උපදි වේපක්ඛා. දෙවෙනි එක මොකද්ද? අරියා කියලා වචනයක් තිබුණා. අනාසවා ලෝකුත්තර මග්ගංගා. ඒතර මේ අරියා කියන වචنين වැටිච්ච මේ මාර්ගංග ටික තමයි අරියෝ අට්ටංගිකෝ මග්ගෝ වෙන්නේ. එහෙමයි ස්වාමීනි. අරියෝ අට්ටංගිකෝ මග්ගෝ වෙන්නේ.
එතකොට අරි මේ යාවතා භික්ඛවේ ධම්මා සංකතා මේ සංකත ධර්මයන් කියන්නේ හේතුන්ගෙන් හටගන්න ආධ්‍යාත්මයම් ධර්මයක් තියෙනවද? ඒ ධර්මයන් අතර අරියෝ වට්ටංගිකෝ මග්ගෝ මේ අංග 8කින් යුතු ආර්ය අරියෝ කියන්නේ ආර්ය අෂ්ටාංගික කියලා කියන්නේ අංග 8කින් යුතු මග්ගෝ කියන්නේ මාර්ගයක් ඇද්ද තේසං අග්ගමක්කාය එයමයි අග්‍ර වෙන්නේ කියන කොතරම් අසරිමත්ද නේ එහෙමයි ස්වාමීනි. එයමයි අග්‍ර වෙන්නේ කියන යේ භික්කවේ අරියේ අට්ඨංගිකේ මග්ගේ පසන්න පින්වත් මහණෙනි මේ ආර්ය වූ අංග 8 ගැන මේ ආර්ය වූ අංග 8න් යුතු මාර්ගය පිළිබඳව යම් කෙනෙක් පහදීද අග්ගීතේ පසන්න ඒක තමයි කියන අග්‍රම පැහැදීම ඒක අග්‍ර පැහැදීමක් කියන අග්‍ර පැහැදීම ගැන කියද්දී කෙනෙකුට පහදිනව නම් එතකොට අග්‍ර බවට පත් වෙන තථාගතයන් වහන්සේට පැහැදී එහෙමයි ස්වාමීනි. ඒක දේශනාවේ කෙලිම පැහැදිලි කරනවා එහෙයි. යාවතා භික්ඛවේ සත්තා අපදාවා දීපදාවා චතුප්පදාවා බහුප්පදාවා රූපිනෝවා අරූපිනෝවා සංඤිනෝවා අසංඤිනෝවා නේව සංඤී නාසංඤිනෝවා තථාගතෝ තේසං අග්ගමක්ඛායති පින්වත් මහණනි යම්තාක් මේ ලෝකේ පාද සහිත පාද රහිත පාද දෙකක් ඇති පාද හතරක් ඇති බොහෝ පා ඇති ඊළඟට රූපවත් වූ අරූපවත් වූ සතුන් සිටීද හඳුනා ගැනීමක් ඇති හඳුනා ගැනීමක් නැති හඳුනා ගැනීමක් ඇත්තෙත් නැති නැත්තෙත් නැති කියන විවහාර වලින් හඳුන්වන යම් තාක් සතුන් සිටීද එතකොට මේ විවහාර වලින් සත්‍යයක් හඳුන්වන්නේ ওই විවහාර ටිකෙන් එකකට ඇතුළත් වෙනවා එහෙමයි ස්වාමීනි. ඔය විවහාර වලින් හඳුන්වන යම් තාක් සතුන් මේ ලෝකයේ සිටීද තථාගතෝ තේසං අග්ගමක්ඛායති. ඒ සියලු සතුන් අතර අග්‍ර වෙන්නේ කවුද? තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේමයි කියන. එහෙමයි. පුදුම අසිරිමත් නේද මහත්තයා? එහෙමයි ස්වාමීනි. පුදුම අසිරිමත්. එහෙයි. ඒ කියන්නේ මේ ලෝකේ සත්‍යයන් අතර අග්‍රයක් සත්‍යෙක් සිටීද? ඒ එකම එක්කිනයි කවුද? තථාගතයන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. ශ්‍රාවකයන්ට එතන හිමි වෙන්නේ නැහැ එතකොට. එහෙමයි. ඒ පිරිස් අතර අග්‍ර වෙන්නේ ශ්‍රාවක සංඝරත්නේ. එහෙමයි ස්වාමීනි. සත්‍ය අතර අග්‍ර වෙන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එහෙමයි. ඒ අග්‍ර වූ තථාගතයන් වහන්සේ ගැන පහදීද අග්ගීතේ පසන්න අග්‍ර පැහැදීමක් කියනවා. එහෙමයි. ඒකත් අග්‍රයි එතකොට. එහෙයි. ඉතින් සියලු සත්වයින් අතර අග්‍ර වෙන්නේ තථාගතයන් වහන්සේ. අග්‍ර වූ තථාගතයන් වහන්සේ ගැන යම් කෙනෙක් පහදිනවා එක අග්ග පසාද අග්‍ර පැහැදීමක් වෙනවා. එහෙමයි ස්වාමීනි. ඊළඟට මේ ලෝකේ යම්තාක් හේතුන්ගෙන් හටගන්න ධර්මයන් තියෙනවනේ. එහෙමයි. දැන් සම්මා දිට්ඨිය කියලා කියන්නේ දැන් අපි ආර්ය සම්මා දිට්ඨිය ගැන කතා කළා. අරියෝ මේ අනාස වූ ලෝකුත්තර මග්ගංගෝ කියන්නේ. එතකොට ඒක හේතුන්ගෙන් හටගන්නේ. එහෙමයි. ඒකට හේතුව අවශ්‍යයි. යෝනිසෝ මනසිකාරය අවශ්‍යයි. එතකොට දේශනාවක තිබුණා මේ මග්ග මේ සංයුත්ත නිකායේ පහේකේ තියෙනවා මග්ග සංයුත්තේ. ඒකේ තියෙනවා මේ යෝනිසෝ මනසිකාරයෙන් තමයි කියනවා මේ සම්මා දිට්ඨිය අනුග්‍රහ සසයි. යෝනිසෝ මනසිකාරය. එතකොට මේ හේතුන්ගෙන් හටගන්න. එතකොට හිත ඇතුලේ සම්මා දිට්ඨිය හේතුන්ගෙන් උපදින. එහෙමයි. කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන හේතුවත් අවශ්‍යයි. පරතෝ ഘോഷය කියන එක. ඒතර ආධ්‍යාත්මයේ තියෙන ඕන ඊළඟ කාර්යය තමයි යෝනිසෝ මනසිකාරය. එහෙමයි ස්වාමීනි. ඒතර හේතු දෙක උපද්දනකොට තමයි ආර්ය මේ සම්මා දිට්ඨිය උපදින පටන් ගන්න. ඒතර ආර්ය සම්මා දිට්ඨිය කියන කාරණේ උපදින ඊළඟට ආර්ය සම්මා සංකල්ප. උපදින හේතු ප්‍රත්‍ය සහිතව. ඒතර සම්මා දිට්ඨිය අනුග්‍රහ කරනවා. එහෙමයි ස්වාමීනි. ඊළඟට ආර්ය සම්මා වාචා. ඒතර සම්මා දිට්ඨියත් අනුග්‍රහ කරනවා, සම්මා සංකල්පත් අනුග්‍රහ කරනවා, කල්යාණ මිත්‍ර සේවනයත් අනුග්‍රහ කරනවා. ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න. එහෙමයි. එතකොට මේ අංගවලට යම් කෙනෙක් ආධ්‍යාත්මික ප්‍රඥාවෙන් තීරුම් අරගෙන පහළු ගන්න පැහැදීම පවා එහෙමයි. අග්ගේතේ පසන්න අග්‍ර පැහැදීම බවට පත් කරනවා. එහෙමයි. අග්ගී කෝපන පසන්නානං අග්ගෝ විපාකෝ හෝති. එහෙමයි. අහෝ අසරිමත්. එහෙනම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග අපි මේ නැවත ඉස්මතු කළ දෙන එකේ අදහස එකක් තමයි. එහෙමයි.
ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ එක එක අංගයට යම් කෙනෙක් පහදිනවද අග්ගෝ විපාක අග්‍ර විපාක උපදිනවා. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න දැන් මේ කාලේ පුරාවට මේ ධර්ම දේශනා මාලාවට මේ අනුග්‍රහ කරන පිරිස එහෙමයි. ඒතර දිව් මිනිස් ලෝකයාගේ චිත්ත සංතානයේ මේක අසන පිරිසගේ සිත් තුළ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන මේ අංග 8ට පැහැදීමක් ඉපදුනා නම් ඒ ඉපදිච්ච පිරිසගේ චිත්ත සංතානයේ අග්‍ර විපාක සකස් කළ දෙනවා. එහෙමයි. අග්‍ර වූ උදාර වූ විපාක සකස් කළ දෙන්නේ යට අනුග්‍රහ කළා නම් සසර පුරාවට තමන්ගේ ජීවිතේ අග්‍ර විපාක ලබා දෙන දේවල් වල නිරත වීමට එහෙමයි. පිහිට වීමට දියුණු කර ගැනීමට අනිවාර්යෙන් තමන්ට අනුග්‍රහ සැලසෙනවා. එහෙමයි ස්වාමී. අනිවාර්යෙන් අනුග්‍රහ සැලසෙනවා. ස්වාමීනි ශ්‍රේෂ්ඨත්වයට පමුණුන ලෝකේ පවතින එකම සුන්දර ප්‍රතිපදාව එකම සුන්දර ප්‍රතිපදාව. එහෙමයි. බුදුම අසිරිමත් ඒක. එහෙයි ස්වාමී. ඒත් බලන්න මේ කාරණේ නැවත නැවත සිහි කරන්න නම් මේ එන හේතුන්ගෙන් හටගන්නු යම් තාක් ධර්මයන් නැද්ද? ඒ සියලු ධර්මයන් අතර අග්‍ර වෙන්නේ කොහොමද? ආර්ය අෂ්ටාංග මාර්ගයයි. එහෙමයි. එතකොට යම් කෙනෙක් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ අංග ගැන විස්තර කරලා දෙනකොට පහදිනවද මේ නම් සත්‍යයක්මයි. එහෙමයි. මේක නම් මනාකොට දේශනා කරපු දෙයක්මයි. එහෙමයි. මේ සම්මා දිට්ඨිය මනාකොට පුරුදු කරනකොට ඒකාන්තයෙන් ආශ්‍රව දුරු කරනවා කියලා යම් පැහැදීමක් උපදිනවනම් එහෙමයි. එයාට මොකද වෙන්නේ? ඒක අග්‍ර පැහැදීමක් කියනවා. එහෙයි. ඉතින් අග්‍ර පැහැදීමක් රැස් වෙනවා නම් අග්‍ර විපාක ඇති වෙනවා. එහෙයි. හරිම අසිරිමත් නෑ. එහෙමයි ස්වාමී. කියන්නේ නිවනටම ගෙනියන. අමා මහ නිවන් මඟ විවර කරලා දෙන්න මේ මහා පින් මේවා. එහෙමයි ස්වාමීනි. පුදුම අසිරිමත් දේවල්. එහෙමයි. ලේසි පාසු ඒවා නෙවෙයි. එහෙයි. ඒතර මේ මග්ග සංයුත්තේ හරිය ලස්සන දේශනා තියෙන මහත්තයා. ඒක පුදුම ආශ්චර්යයි. අපි මේකෙන් ටිකක් අවසන් කරමු අපි. එහෙමයි. අන්තර අපි දැන් මේ සම්මා දිට්ඨි මේ දේශනා යටතේ අපි කතා බහ කළා. භාගතුන් වහන්සේ මුලින්ම පටන් ගත්තේ දැන් මේ දේශනාව අවසන් කරන්න නිසා මම පොඩ්ඩක් නැවත ආයෙ සිහි කරනවා. එහෙමයි. ආර්ය වූ සම්මා සමාධිය ඔබට දියුණු කරගන්න කියලා දෙන්න. ආර්ය වූ සම්මා සමාධිය. එහෙමයි ස්වාමී. ඉතින් සමාධිය අපිට තේරෙනවා මේකේ අනාර්ය සමාධියක් තියෙනවා ආර්ය සමාධියක් තියෙනවා. එහෙමයි. ඉතින් මේ නිවන් මඟ විවර කරන්නේ කොහොමද? ආර්ය සම්මා සමාධිය. එහෙමයි. ආර්ය සම්මා සමාධියට අනුග්‍රහ කරනවා සම්මා දිට්ඨිය. එහෙමයි ස්වාමී. ඊතර විස්තර කරන්නේ සම්මා දිට්ඨිය කියලා වචනේ. එහෙයි. ඊතර කියන්නේ ආර්ය සම්මා දිට්ඨිය විතරක් අනුග්‍රහ කරනවා කියන වචනේ කියන්නේ. තේරෙනවද? එහෙමයි. සම්මා දිට්ඨිය අනුග්‍රහ කරනවා කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඊතර හින්න සම්මා දිට්ඨිය ආර්ය වූ සම්මා සමාධියට සම්මා දිට්ඨිය අනුග්‍රහ කරනවා කියලා කිව්වට පස්සේ ඊතර සාසවා පුඤ්ඤභාගිය උපදිවේපක්කා කියන සම්මා දිට්ඨියත් අනුග්‍රහ කරනවා. එහෙමයි. ඊළඟට අරියා අනාසවා ලෝකුත්තර මග්ගාකම් කියන එකත් ඊළඟ අනුග්‍රහ කරනවා. එහෙමයි ස්වාමීනි. මේ දේශන ලස්සනට පැහැදිලිනේ ඒක. එහෙයි. ඒක ලස්සනට මිස්මතු වෙන දෙයක් එතකොට ඒක. නැත්තම් කෙලින්ම කියනෝනේ මෙතන අනුග්‍රහ කරන්නේ මේ ආර්ය සම්මා සමාධි මේ ආර්ය සම්මා දිට්ඨිය විතරයි කියලා. එහෙමයි. කතමෝච බික්කවේ අරියෝ සම්මා සමාධි කුමද්ද පින්වත් මහණි ආර්ය සම්මා සමාධි සෞපනිසෝ උපනිශ්‍ර සහිත සපරික්කහරෝ පපා පිරිකර සහිත ආර්ය සම්මා සමාධිය කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨි. එහෙමයි. ඒක කියලා නේ ආර්ය සම්මා දිට්ඨිය කියලා කියලා නේ. එහෙමයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති. යාකෝ බික්කවේ ඉමේහි සත්තංගේහි. එන මේ අංග 7 යුතු කෙනාගේ චිත්තස්ස ඒකාග්‍රතාව. සිතේ යම් එකඟ බවක් ඇද්ද? පරික්කතා, රැස්ුණු බවක් ඇද්ද? අයං උච්චති බික්කවේ අරියෝ සම්මා සමාධි. එහෙමයි ස්වාමී. එන මේ අංග 7 යම් කිසි කෙනෙකුගේ ජීවිතේ වැඩෙනකොට හිතේ යම් එකඟ බවක් උපදිනවා. ඒක තමයි ආර්ය සම්මා සමාධියක් බවට පත් කරන්නේ. එහෙමයි. ඒතර ආර්ය සම්මා සමාධියක් ගොඩනැගිච්ච කෙනාට තමයි ආර්ය විමුක්තිය ඇති වෙන්නේ. සමාධිය විනිවිද එතන ඉදිරියට විමුක්තිය. එහෙමයි ස්වාමීනි. විමුක්තිය කියන කෙනාට තමයි මේ සම්මා ඥාන කියන එක ඇති වෙන්නේ. එහෙමයි. සම්මා විමුක්තිය කියලා එකක් තියෙනවා සම්මා ඥාන කියලා වචනයක් මේක දේශනාවේ අන්තිමට විස්තර කරලා තියෙනවා. එහෙමයි. එතකොට තමයි ඊළඟට තමයි විස්තර කරන්නේ පින්වත් මහණනි මෙතන මුල් වෙන්නේ සම්මා දිට්ඨිය. තත්‍ර බික්කවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හොති.
පින්වත් මහන්නේ මෙතන මූලික අංග වෙන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය. එහෙමයි. ඒක විස්තර කරන සම්මා දිට්ඨිය කොහොමද මුල් ලගින්නේ? කතංච භික්කවේ සම්මා දිට්ඨි පුබ්බංගම හෝති. කොහොමද සම්මා දිට්ඨිය පූර්වාංග වෙන්නේ? මිච්ඡා දිට්ඨියති පජානාති. මිත්‍යා දෘෂ්ටිය වශයෙන් දැනගන්න. එහෙමයි. තමන්ම දැනගන්න. එහෙමයි ස්වාමීනි. මේ සුත්තමේ ඥානයක් ගැන නෙමෙයි කියන්නේ. ඊළඟට සම්මා දිට්ඨියති පජානාති. තමන්ගේ ආධ්‍යාත්මයේ තියෙන සම්මා දිට්ඨියක් වශයෙන් දැනගන්න. එතකොට මිත්‍යා දෘෂ්ටිය විස්තර කළා කොහොමද දැන් භාග්‍යතුන් වහන්සේ පරියායෙන් විස්තර කරනවා නැත්නම් මේක පටලව ගන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. දැන් මේ මිත්‍යා දෘෂ්ටිය කියලා ඔබ කුමක්ද අවබෝධ කළ යුත්තේ? ඊට පස්සේ විස්තර කරනවා දන් දීමේ විපාක නැත කියලා මිත්‍යා දෘෂ්ටියක් විදියට අවබෝධ කරගන්නවා කියලා. සේවා කටයුතු විපාක නැත කියලා යම් කිසි කෙනෙක් හිතේ විශ්වාසයක් තියෙනවා ඒක මිත්‍යා දෘෂ්ටියක් කියලා අවබෝධ කරගන්නවා කියලා. එහෙමයි. ඒතර ඒ අවබෝධ කරපු කුසලතාවයට මොකක්ද කියන්නේ? සම්මා දිට්ඨිය. එහෙමයි. සම්මා දිට්ඨිය. ඒතර පුද පූජාවල විපාක නැත. ඒතර මෙලොවක් නැත, පරලොවක් නැත, මව කියලා කෙනෙක් නැහැ, පියා කියලා කෙනෙක් නැහැ, ඕපාතික උපදින සතුන් නැහැ. මේ මෙලොව ස්වයම් නැහැ. සම්මා මාර්ගේ ගිහිල්ලා සම්මා ප්‍රතිපදාවේ නිරත වෙලා මෙලොව පරලොව ස්වයම්බු ඥාණයෙන් අවබෝධ කරපු ශ්‍රමණිය බ්‍රාහ්මණියෝ නැහැ කියලා තමන්ගේ ඒ චිත්තසංතාන විශ්වාසයක් තියෙනවනේ. එයා හඳුන ගන්න එහෙනම් මේ මගේ හිතේ මේ තියෙන මේ ස්වභාවය මිත්‍යා දෘෂ්ටියක් කියලා යාම එයාගේ හිතේ තියෙන ස්වභාවය හඳුන ගන්නවා. එහෙමයි. ඒතර හඳුන ගනිද්දි කුමක්ද වෙන්නේ? සම්මා දිට්ඨිය. හඳුන ගනිද්දි වෙන්නේ සම්මා දිට්ඨිය. ඊළඟ කාරණේ තමයි එතකොට බාහිර ලෝකෙන් මේ මතවාදී කතා බහ වෙනව නම් ඒත් එයා කෙලින්ම තේරුම් ගන්නවා කියන මොකක්ද එන මේ හඳුන ගන්න එක තේරුම් ගන්නවා මේක මිත්‍යා දෘෂ්ටියක් කියලා. එහෙමයි. ඒතර බලන්න ආධ්‍යාත්මයේ තියෙන ස්වභාවයත් හඳුන ගන්නවා බාහිර ලෝකේ මතවාද වශයෙන් එන ස්වභාවයත් එයා හඳුන ගන්නවා මේ 10 ඔස්සේ එනවනම් කුමක් කියලාද මිත්‍යා දෘෂ්ටියක් කියලා හඳුනා ගන්න පුළුවන් එයා මානසික හැකියාවක් දියුණු කරනවා නම් එයා වඩලා තියෙන කුමක්ද සම්මා දිට්ඨිය. එහෙමයි. ස්වාමීනි දැන් වර්තමානයේ වුණත් නොයෙක් විප්‍රකාර දේවල් වලට අදහස් යෝජනා වුණත් මේ ශ්‍රාවකයා මේ ධර්මයට පැමිණ වාසය කරමින් මේ නම් මිත්‍යාවක් කියලා ඒ අදහස් තේරුම් ගන්න අනිවාර්යයෙන් තේරුම් ගන්න වාසය කරන්න. මොකද එහෙම තේරුම් ගැනීමේ මේ කුසලතාවයක් නැත්තම් සම්මා දිට්ඨිය වෙන්නේ. එහෙමයි ස්වාමීනි. බනහනෝ අරකට හරි මේකත් හරි කිය පැටලි ඉන්නව ඊට පස්සේ. එහෙමයි ස්වාමීනි. බලන්න මේ අරකට හරි මේකත් හරි කිය පැටලි ඉන්නේ ඇයි? කුමක් නිසාද? අර සම්මා දිට්ඨිය නැති නිසා. එහෙමයි. බලන්න උඩ මේ සම්මා දිට්ඨියක් නැතුනහම ඒ ශ්‍රාවක කොච්චර අසරණද කියලානේ. එහෙයි ස්වාමීනි. පුදුම අසරණ බවක් තියෙන්නේ. මේක ඔච්චර එතකොට අපි නැවත හිතන්න ඕනද? ඊළඟට විස්තර කරන කතමාච භික්කවේ සම්මා දිට්ඨිය. ඉස්සෙල්ල මිත්‍යා දෘෂ්ටි විස්තර කළා. ඒක දැන් ආර්ය ශ්‍රාවකයෝ ඕක ඇහුවට පස්සේ ඔන්න තමන්ගේ ආධ්‍යාත්මික තියෙනව නම් බාහිර ලෝකයේ අදහසක් විදිහට ඇවිල්ලා තියෙනවා නම් එයා හඳුනා ගන්නවා මේක මිත්‍යා දෘෂ්ටිය. ඊට සම්මා දිට්ඨිය විස්තර කරනවා සම්මා දිට්ඨින් පහම් භික්කවේ ද්වයං වදාමි. පින්වත් මහන්නේ සම්මා දිට්ඨිය අංග දෙකකින් යුක්තයි කුමද්ද? සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා ඊළඟට අරියා අනාසවා ලෝකුත්තර මග්ගංගා. ඒතර මේ කියන සම්මා දිට්ඨිය කියන වචනේ මේ දෙකෙන් පාවිච්චි කරනවා එතකොට. එහෙමයි ස්වාමීනි. ආශ්‍රව සහිත පිං උපදවන සම්මා දිට්ඨියක් ඇද්ද? ඒකත් සම්මා දිට්ඨියක්. එහෙමයි. ඊළඟට අරියා අනාසවා ලෝකුත්තර මග්ගංගා කියන වචෙන්ට පාවිච්චි කරන්නේ ඒකත් සම්මා දිට්ඨියක්. එහෙමයි. එතන මුලදී කිව්වේ මොකද්ද? ආරි සම්මා සමාධියට අනුග්‍රහ කරන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය. එහෙමයි. එතකොට එහෙනම් අපිට තේරෙනවා ආර්ය වූ සම්මා දිට්ඨිය අනුග්‍රහ කරනවා කියලා විතරක් කියලා නෑ ඒක. එහෙමයි ස්වාමීනි. එහෙනම් පැහැදිලි එහෙනම්. සම්මා ශ්‍රද්ධාවට එන්න ඕනේ එහෙනම්. මොකක්ද එහෙනම්? එහෙනම් මේ සම්මා දිට්ඨි දෙකම එහෙමයි. ආරි සම්මා සමාධියට අනුග්‍රහ කරනවා. එහෙමයි. ඒක දැන් තමයි නිෂ්ඨාවට එනවා භාග්‍යතුන් වහන්සේ දැකලා දේශනා කරන්නේ. එහෙමයි. සම්මා දිට්ඨියට පැමිණීම ඊටාම වැදගත්. අවශ්‍යතාවය. අනිවාර්යෙන් අවශ්‍යයි. එහෙමයි ස්වාමීනි. ඊළඟට විස්තර කරනවා දැන් ওই විදිහට අපි දැන් මේ දේශනාව මේ සම්පූර්ණ විස්තර කළා. එතකොට සම්මා සංකල්පත් ওই විදිය. දැන් එතකොට මේ ආරි සම්මා සමාධියට අනුග්‍රහ කරනවා කිව්වේ මොකද්ද? මේ සම්මා සංකල්ප ඊළඟට.
එහෙමයි. ඒ සම්මා සංකල්ප විස්තර කරනකොට විස්තර කරනවා මොකද්ද? ආසවා පුඤ්ඤ භාගය උපදිවිපක් ආශ්‍රව සහිත පින් උපදවන සම්මා සංකල්පයක් තියෙනවා කිව්වා. එහෙනම් ඒක සම්මා සංකල්පෙටයි තියෙන්නේ. එහෙමයි. එහෙනම් ආර්ය සම්මා සමාධිය ඒකත් අනුග්‍රහ කරනවා එහෙනම්. ඊළඟට විස්තර කරනවා මොකද්ද? අනාසව අරියා අනාසව ලෝකුත්තර මග්ගංගා. ඒක සම්මා සංකල්පය තමයි විස්තර කරන්නේ. එහෙමයි. එහෙනම් මේ සම්මා සංකල්පය අනුග්‍රහ කරන කොමකටද? ආර්ය සම්මා සමාධියට. හරිම ලස්සන විස්තරය. එහෙමයි ස්වාමීනි. එතකොට එහෙනම් ඒක එහෙනම් ප්‍රතික්ෂේප කරන්න බෑ හැබැයි. එහෙයි. ප්‍රතික්ෂේප කරනවා නම් ප්‍රතික්ෂේප කරද්දිම මේ දේශනාවේ අන්තිමට තියෙනවා ඒක නම් ලෝකෙන් ගැරහීමට පාත්‍ර වෙනවා කියන. එහෙයි ස්වාමීනි. ඔබ එහෙනම් මේ සම්මා දිට්ඨියට ගරහනව නම් ඔබ මිත්‍යා දෘෂ්ටියද වර්ණනා කරන්නේ කියලා ඒකින් අහන්න කියනවා. එහෙමයි. ඔබ සම්මා සංකල්පයට නම් ගරහන්නේ ඔබ මිත්‍යා සංකල්පද වර්ණනා කරන්නේ කියලා ගරහන්න කියනවා. එහෙමයි. හැබැයි මේ කියන වචන වලින් මේ කියන අර්ථ විග්‍රහය මේ ලෝකේ තථාගත බුදුරජාණන් වහන්සේ නම පහළ වෙනකන් ඒක සිදු වෙන්නේ නැහැ. ඒ පැනවීම මේ ලෝකෙට කරන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ස්වාමීනි කල්ප ගණනාවකින් කල්ප ගණනකට දුර්ලභයි. එහෙමයි. කල්ප ගණනකට දුර්ලභයි. එහෙමයි. ඉතින් කල්ප ගණනකට දුර්ලභ දේ මේ කොච්චර නිර්වුල් කරගන්න මහන්සි ගන්න ඕනද? එහෙමයි. ස්වාමීනි දැන් දෙවියන් සහිත මිනිසුන් කොතරම් අතරමං වෙනවද සාත්‍රුන් වහන්සේ පහළ වෙන්න කලින් දඹදිව වුණත් කෙලෙස් තවන්න කියලා ඒගොල්ලෝ මොනතරම් වැරදි මාවත් වලට වැටෙනවද? ඒකනේ. එහෙමයි ස්වාමී. ඒක දැන් එහෙනම් හොඳට පැහැදිලිව තේරුම් ගන්න පින්වත්නි. එහෙනම් ආර්ය සම්මා සමාධියට අනුග්‍රහ කරනවා සම්මා දිට්ඨිය. එහෙයි. ඒතර සම්මා දිට්ඨිය විස්තර කරනවා සාසවා පුඤ්ඤ භාගිය උපදිවිපක් ආශ්‍රව සහිත. එහෙමයි. ආශ්‍රව සහිත කියන කාරණේ අපි හොඳට පැහැදිලි කරා. එහෙයි. ආශ්‍රව වල විපාක ගැන කියද්දී කාරණේ මොනවා පැහැදිලි කරනවා. ඒ තැන ඒ ජීවිතය තුළ ඒ ආත්ම භාව උපද්දන්නේ ආශ්‍රව විසින් කියලා. එහෙමයි ස්වාමීනි. ඒ ආත්ම භාවය උපද්දන්නේ ආශ්‍රව විසින්. එහෙයි. එහෙනම් ඒක තමයි උපද්දන ස්වභාවය තියෙන්නේ ආධ්‍යාත්මයේ තියෙන ස්වභාවයක් ඒක. එහෙමයි. ඒතර ආධ්‍යාත්මයේ ස්වභාවයක් තියෙනවා මොකද්ද? ඒ ආත්ම භාවය තුළ උපද්දන අබිනිබ්බත්ති කියලා වචනේ පාවිච්චි කරන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ තැන් වලට ගෙනියන ස්වභාවයක් තියෙනවා. එහෙමයි. ඒතර ඒ තැන් වලට ගෙනියන්නේ කොමකින්ද? ආශ්‍රව වලින්. එහෙමයි. ඒ තැන් වලට ගෙනියන්නේ ආශ්‍රව වලින්. එහෙමයි. ස්වාමීනි අර ආශ්‍රව සහිත වුණත් ශ්‍රද්ධාවට පැමිණලා සීලයට පැමිණලා සංවරව කටයුතු කරනවා. එහෙමයි ස්වාමීනි. ශ්‍රද්ධාවෙන් තමයි ඒතර මේක නැවත කටයුතු කරන්නේ. එහෙමයි. එතකොට ආශ්‍රව කියන ස්වභාවය එතකොට නමුත් මේ සම්මාදිට්ඨියේ ස්වභාවය තමයි එහෙමයි. පුඤ්ඤ භාගය. පින් උපද්දන. එහෙයි. ඒතර පින උපද්දනව නම් එහෙනම් මේ ආධ්‍යාත්මික ගෙනියන ස්වභාවය සකස් වෙන්නේ කොහටද? මේ සුගතියට. යහපත් තැනට සුගතියට. එහෙමයි ස්වාමීනි. සුගතියට ගෙනියන. එහෙයි. ඒතර ආශ්‍රවහත් මේ ආධ්‍යාත්මයෙන් නිදහස් වුණු දවසට තමයි මේ ඉපදීමේ නිදහස් වෙන්නේ. එහෙමයි. පින කියන්නේ පින නොකර ඉන්න එක නෙමෙයි මෙතන මේ කියන්නේ. එහෙමයි. පින නොකර ඉන්න එක නෙමෙයි. එහෙයි. ඒතර සම්මා දිට්ඨියේ ස්වභාවය තමයි පින් උපද්දන. එතකොට මේ සම්මා දිට්ඨියේ ස්වභාවය පින් උපද්දනවා. ඒ වගේම ගෙනියන ස්වභාවය තියෙනවා. එහෙයි. ඒතර කෙනෙක් ප්‍රඥාව වැඩෙනකන් සිහිය දියුණු වෙනකන් ශ්‍රාවකයා මේ සම්මා දිට්ඨිය තමයි වඩන්න ඕනේ. ඒක බලෙන් ලැබෙන්නේ නැත. එහෙයි. අපේ පින්වත් ස්වාමීන් වහන්සේ කරුණ අර ගියවර වැඩසටහනේදී පැහැදිලි කරලා දුන්නා ස්වාමීනි අර දැන් මේ ආශ්‍රව සහිතව පවතිනකොට හිත ශ්‍රද්ධාවෙන් සීලයට පැමිණ වාසය කරනවා කියන තැන සහ මේ ඥානය ඇති වෙනකොට අවබෝධයට පැමිණාට පස්සේ නොයල්මෙන් සීලේ ඉඳලා ප්‍රඥාවෙන් කටයුතු කරනවා. එහෙමයි ස්වාමීනි. ඒක සම්පූර්ණ දෙකක්. එහෙයි. එතන දැන් මෙතන කරන මෙතන විස්තර කරද්දී කියන්නේ එයාට දැන් ශ්‍රද්ධාවක් තියෙනවා දාන දීමේ විපාක තියෙනවා කියලා. එහෙමයි. එයා දකින්නේ නැහැ. එහෙයි. සේවා කටයුතු විපාක තියෙනවා කියලා ශ්‍රද්ධාවෙන් අදහ ගන්නවා. එහෙයි. පුදු පූජාවල භාග්‍යතුන් වහන්සේ දේශනා කළ විපාක තියෙනවා කියලා ශ්‍රද්ධාවෙන් අදහ ගන්නවා. එහෙමයි. දැන් ශ්‍රද්ධාවෙන් අදහගෙන යා ඒ කටයුතු කරමින් වාසය කරනවා යා. සීලේ පිළිපදලා. ධර්ම ශ්‍රවණය කරමින්. ඒකට එහෙම කාලයක් එයාගේ ජීවිතේ පුරුදු කරනකොට ඔන්න ඊට පස්සේ එයාගේ හිතේ යම් 100ක් දියුණු වෙනකොට ප්‍රඥාව මෝරනකොට අන්න එයාට ඊළඟ සම්මාදිට්ඨිය වැඩිීමේ භාග්‍ය උදා වෙනවා. මොකද එතන විස්තර කරනවා මේ සම්මාදිට්ඨිය වඩන විදිය අරිය චිත්තස්ස ආර්ය සිතක් උපදව ගන්න පුළුවන් එයාට එතකොට. එහෙමයි. අනාසව චිත්තස්ස
එතකොට මේ හරියට මෙහාට තමන්ගේ ආධ්‍යාත්මය ගෙනියන්නේ නැති සංසිඳුණු. එහෙමයි ස්වාමීනි. ඒතර ආශ්‍රවවල ස්වභාවය ඒක තමයි හැමතිස්සෙම. දැන් කාමාශ්‍රව කියලා කියන්නේ ආධ්‍යාත්මය හැමතිස්සෙම හොඳට සිහියෙන් බැලුවොත් එහෙම තමන්ට තේරෙවි මේ සංකල්පී රාගෙට ආධ්‍යාත්මේ ගෙනියන ස්වභාවයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. සංසිඳිලා නැහැ කියලා. සංසිඳිලා නැහැ. එහෙමයි ස්වාමීනි. ඒතර මේ අනාසවා කියලා කියන්නේ ඒ ස්වභාවය සංසිඳිලා. එහෙමයි ස්වාමීනි. දැන් කල්පනා කරලා බලන්න මේ සමහරලාට අපි නිකන් ඉන්න වෙලාවට අපි හීන වීරියක් නම් ඉන්නේ සිහියක් නැත්නම් අපිට ඒ වෙලාවට සමහරලාට සංකල්පීය රාගය ඔස්සේ ආධ්‍යාත්මික දුව ඒ ඔස්සේ ජීවත් වෙන්නේ. එහෙමයි. දැන් අපි සැදී පැහැදී ධර්ම ශ්‍රවණය වගේ එකකට වුණාම යොමු වෙනකොට අර ධර්ම ශ්‍රවණයට මනාකොට පවත්තන යම් අවධානයක් ඇද්ද? එතකොට ඒ අවධානය නිසා සමහර විට ඒ ඇති වෙන හිතේ ශ්‍රද්ධාවත් එක්ක යාගේ අර සංකල්පී රාගයට ආධ්‍යාත්මේ බඳින ගතිය සංසිඳිනවා. එහෙමයි ස්වාමීනි. අනාසවා. තමන්ට සම්දිට්ඨිකව තේරුම් ගන්න පුළුවන් දෙයක්. එහෙමයි. ඒතර එහෙම හිතක් උපදිනවා. එහෙමයි. එහෙම හිතක් උපදින්නේ එතකොට අර විශ්වාසයෙන් කර්මඵල පිළිබඳ විශ්වාසයෙන් යා වාසය කිරීමත් එක්ක. එතකොට අන්නේ කිනාගේ අනාසව චිත්තස්ස ආර්ය මාර්ගයේ යුක්තයි කියනවා. මේ මානසික ස්වභාවයට කියන්නේ ආර්ය මාර්ගයේ යුක්ත මානසික ස්වභාවය. අනාශ්‍රව ආර්ය සිතක් තියෙනවා නම් අනාශ්‍රව සිතක් තියෙනවා නම් එහෙමයි. ඊළඟට මේක කියන්නේ ප්‍රඥාවට තමයි කියන්නේ ඊළඟට ආර්ය මාර්ගයෙන් යුක්තයි කියනවා. ආර්ය මාර්ගෙ වැඩෙනවා කියනවා කුමකින්ද සම්මාදිට්ඨි ප්‍රඥාවෙන්. එහෙමයි. ප්‍රඥාවෙන් ආර්ය මාර්ගෙ වැඩෙනවා කියනවා. එහෙයි ස්වාමීනි. එතකොට එතෙන්ට මේ ප්‍රඥාව එන්න ඕන කොහොමද? ආර්ය සිතකින් අනාශ්‍රව සිතකින් මේ ප්‍රඥාව පිහිටලා තියෙනවා. එහෙමයි. ඒ කියන්නේ එහෙනම් අපිට තේරෙනවා එහෙනම් ප්‍රඥාව කියන එක එහෙනම් තමන්ගේ හිතේ ආශ්‍රව සහිතවත් තියෙනවා. එහෙයි ස්වාමීනි. ආශ්‍රව සහිතවත් ප්‍රඥාව තියෙනවා. එහෙයි. අපි හිතමු දැන් මේ ධර්මය අහලා තමන්ට දුක නමු ආර්ය සත්‍ය පිළිබඳ යම් පුංචි පුංචි වැටහීම් තියෙන්න පුළුවන්. එහෙමයි. පංච පාදානස්කන්ධය අනිත්‍ය පිළිබඳ පටිච්ච සමුප්පාදයේ යම් කරුණු පිළිබඳ පුංචි පුංචි වැටහීම් තියෙන්න පුළුවන්. එහෙමයි. නමුත් ඒ ආශ්‍රව සහිතව සිතකින් නම් වාසය කරන්නේ ඒක ආර්ය මාර්ගයේ වැඩෙන මොහොතක් නෙමෙයි. එහෙමයි ස්වාමීනි. ආර්ය මාර්ගයේ වැඩෙන මොහොතක් නෙමෙයි. එහෙයි. නමුත් මේ දැන් මෙතන කියන්නේ ආර්ය සිත ඇති කරගෙන අර සංසිඳුන අනාශ්‍රව සිතත් ඇති කරගෙන ඉන්න කෙනාගේ අන්න ප්‍රඥාවක් තියෙනවා. දුක නම් ආර්ය සත්‍ය පිළිබඳ දුකේ නැතිවීම පිළිබඳ මාර්ගය පිළිබඳ එයාට වැටහීම ශක්තියක් තියෙනවා. එහෙමයි. අන්න ඒක මේ ආර්ය මාර්ගයේ වැඩෙන අංගයක් කියලා කියනවා. අරිය මග්ග සමන්ගිනෝ කියලා කියන්නේ ඒක. එහෙමයි ස්වාමීනි. අරිය මග්ගම් භාවයතු. ඒකේ ආර්ය මාර්ගයේ වැඩෙනවා කියලා කියන්නේ ඒක. එහෙමයි. ඒ ආර්ය මාර්ගයේ වැඩෙන ප්‍රඥාව. නිකම් ප්‍රඥාවක් නෙවෙයි කියන්නේ ආර්ය මාර්ගයේ වැඩෙන ප්‍රඥාව. පංච ඉන්ද්‍රියන් යම් ප්‍රඥා ඉන්ද්‍රියක් ඇද්ද පඤ්ඤා බලං යම් ප්‍රඥා බලයක් ඇද්ද ධම්මවිජේ සම්පොච්චංග. ධම්මවිජේ සම්බොජ්ජංගයක් ඇද්ද සම්මාදිට්ඨි මග්ගංග. එතකොට ඒක මාර්ග අංගයක් විදියට පිහිටලා තියෙන සම්මාදිට්ඨියක් කියලා කියනවා. මාර්ගයේ වඩන අංගයක් විදියට පිහිටපු සම්මාදිට්ඨිය. එහෙමයි. ඒ කියන්නේ මාර්ගයේ වඩන අංගයක් කියලා කියන්නේ මහත්තයා දැන් මේකේ අවසාන ප්‍රතිඵලයේ ආශ්‍රව ඡේවීමනේ. ආසවක්ඛේ ඥානනේ. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ කිසිම තැනකට ආධ්‍යාත්මික ගෙනියන ස්වභාව නිරුද්ධ වීමනේ. එහෙමයි. ඒ ආත්ම ප්‍රතිලාභයට යම් පොතක් කරා ගෙනියන ස්වභාවයක් ඇද්ද ඒ ගෙනියන ස්වභාවයෙන් ආධ්‍යාත්මය නිරුද්ධ වෙනවා. ආසවේහි චිත්තානි විමුච්චින් සූති කියලා කියන්නේ ඒක. ආශ්‍රවයන්ගේ හිත නිදහස් කරනවා. එහෙමයි. එතකොට අන්නේ වගේ ප්‍රඥාවක් තියෙනවා යාට. ආශ්‍රවයන්ගේ හිත නිදහස් කරන ප්‍රඥාවක් තියෙනවා. එහෙමයි. හරි ආශ්චර්යයි එතකොට. ඒතර බලන්න දැන් කෙනෙකුට සිහිය වැඩෙනකොට ප්‍රඥාව මෝරනකොට මේ කියන සම්මාදිට්ඨිය වැඩිීමේ භාග්‍ය උදා වෙනවා. එහෙමයි. දැන් කලබල වෙලා වැඩන්නේ. එහෙමයි. එතකොට එයා මොකද්ද කරන්න ඕනේ? ප්‍රඥාව මෝරනකන්, ඒ සිහිය වැඩෙනකන් එයා ඉවසීමෙන් ශ්‍රද්ධාවෙන් අර කිව් ප්‍රතිපදාව තුළ එයා වාසය කරනවා. එහෙමයි. ස්වාමීනි ප්‍රතිපදාවේ බහුල කොට වාසය කරනකොට ගමන් කරනකොට අර අපි ඇදගෙන යන ආශ්‍රව ස්වභාවය සම්පූර්ණයෙන් සංසිඳිලා නැති වෙලා සංසිඳිනවා. එහෙමයි. දැන් ඒක මේ වගේ දෙයක් අපි දැන් හිතන්නකෝ මෙහෙම දැන් ධර්ම ශ්‍රවණයට අපි ශ්‍රද්ධාවෙන් අපි කාලයක් නැවත තමන්ගේ සිහිය පිහිටවනකොට මොකද වෙන්නේ? අර මුල් කාලේ බණ අහන්න ගන්නකොට තමන්ගේ ආධ්‍යාත්මික විවිධ අරමුණු ඔස්සේ ඇද තියෙද්දිත් බලෙන් ඇහුවනම් එහෙමයි ස්වාමී. කාලයක් යනකොට මොකද වෙන්නේ?
ඒ අර බාහිර ලෝකයට ආධ්‍යාත්මයේ අදින ස්වභාවයේ ඒ පීඩාකාරී බව අඩු වෙනවා. එහෙමයි. ඊට පස්සේ ආ සංසිඳුණු සිතින් සැහැල්ලු සිතින් ධර්ම ශ්‍රවණය කරන කෙනෙක් වෙනවා කාලයක් යනවා. එහෙමයි ස්වාමී. සීලයක් වුණත් එහෙමනේ. මුල් කාලේ සමහරලාට තමන්ට ඕන විකාලේ කන්නත් හිතෙනවා. එහෙමයි. සීල සමාහට පවාරණය කරන්නත් හිතෙනවා. ටීවී බලන්නත් හිතෙනවා සමහරලාට. එහෙම තියෙද්දි අර ආධ්‍යාත්මික විවිධ අරමුණු ඔස්සේ ඇදගෙන යද්දි තමන් ශ්‍රද්ධාවෙන් කොහොම හරි අරක රැකගෙන ඉන්න මහන්සි ගන්නවා. එහෙමයි. ඒක අමාරුවෙන් කරන්නේ. හැබැයි කාලයක් එතකොට එයා නැවත වීරියෙන් කරද්දි මොකද වෙන්නේ? අර මේ පැත්ත බලවත් වෙලා අර පැත්ත සංසිඳලා යනවා. එහෙමයි. ස්වාමීන් ඒ අර්ථයෙන් දැන් අපි හදිස්සි අපි ධර්මය අහන්න කියලා හිත පහළ වෙච්ච ගමන් සිල් රකින්න කියලා ඕන කියලා හිතට අපි එළඹුණාම අර වගේ මේ විරෝධාකල්ප හිතේ ඇති වෙනවා. දැන් නම් මට බෑ කියලා හිතෙනවා. යන්න ඕන කියලා හිතෙනවා. ඒ නමුත් ස්වාමීනි මේ අර්ථයෙන් අපි ධෛර්යයෙන්ම පැමිණ වාසය ආයෙ නැවත ඒකම කරනවා. එහෙයි ස්වාමීනි. ඒ කියන්නේ මේකෙන් අපිට තේරෙනවා මේ ලෞකික සම්මාදිටිය නැවත හිත පිහිටවන්න ඕන ශ්‍රද්ධාව. ඒතර බලන්න මේ දස්සන දේශනාවක් තියෙනවා මේ කරුණ ලස්සනට ඉස්මතු කරලා ගන්න පුළුවන් අපිට. එහෙමයි ස්වාමීනි. සංයුත්ත නිකායේ පහේ පොත් වහන්සල දෙකක් තියෙනවා. 1 2 කියලා මග්ග සංයුත්තේ. මග්ග සංයුත්තේ තියෙනවා පින්වත් මහණෙනි පවට බය නැතිකමත් ලැජ්ජා නැතිකමත් සමග උපදින අවිද්‍යාව සියලු අකුසල් පෙරටු කරගන්නවා. එහෙමයි ස්වාමීනි. සියලු අකුසල් පෙරටු කරගන්නවා. කුමක්ද මිත්‍යා දෘෂ්ටිය. එහෙමයි. එහෙනම් මේ හරි පුදුමයි. ආධ්‍යාත්මික කෙනෙකුගේ චිත්තසංතානය තුළ පවට ලැජ්ජාව නැත්තම් බය නැත්තම් හිතේ තියෙන්නේ විලා අවිද්‍යාව. එහෙමයි. ඒතර අවිද්‍යාව තියෙනකොට දන් දීමේ විපාක තියෙනවා කියනකොට ඒක පිළිබඳ විශ්වාසය උපදින්නේ. එහෙමයි. අවිද්‍යාශ්‍රවයෙන් කරන දෙයක් ඒක. එහෙයි. දැන් අපි කිසිවෙකුට ස්වාමීන් මේ කාරණා පැහැදිලි කරන්න උත්සාහ කළ සමහර අවස්ථාවන් වල කිසිවෙක් ධර්මයට අනුව එනමුත් මේ එහෙම විශ්වාසයෙන් නොපෙමිණෙන අවස්ථා ඒක තමයි අවිද්‍යාශ්‍රවයේ ස්වභාවය. එහෙයි ස්වාමී. ඒ දැන් බලන්න මේ කාලේ පවා ඊට පස්සේ අර කට්ටිය හිතුවා එහෙනම් මේ ආධ්‍යාත්මේ හසුරවන කෙනෙක් ඉන්නවා. එහෙමයි. එහෙයි. ස්ථිර ආත්මයක් තියෙනවා. ඒකට එයාට ඒක කන්ට්‍රෝල් කරගන්න බැරි වුණාම හිතෙන්නේ එහෙමයි. එහෙමයි ස්වාමී. ඒතර එයාට සම්මාදිට්ඨිය පිහිටව ගන්න බැරි නම් ප්‍රඥාව පිහිටව ගන්න බැරි නම් ඒ වීරියෙන් ඒක ප්‍රහාණය කරගන්න බැරි නම් එයා හිතුනේ මේ ආධ්‍යාත්මික කවුරු හරි මෙහෙවනවා. ස්වාමීන් වහන්සේ දැන් උන සමහර වෙලාවට කියනවා අනේ මං ගොඩක් හිතුවා මං උත්සාහ කරා නමුත් මට බැරි වුණා අනේ මට සීලයට එන්න බෑ කියලා. දැන් ඒ කාලෙක මෙහිතිච්ච එකක් තමයි ඒක දේශනාවලින් ඇසුරින් හොඳට පැහැදිලි වෙනවා. එහෙනම් මේ ආත්මයක් තියෙනවා. ස්ථිර සදාකාලික දෙයක් තියෙනවා. එහෙමයි. එයා වශයෙන් තමයි අපි මේ හසුරවන්නේ කියලා. එහෙමයි ස්වාමී. එච්චර මේ අවිජ්ජාශ්‍රවේ බලවත්. අවිජ්ජාශ්‍රයේ කොච්චරද කියනවා නම් දැන් මේ ධර්මයේ කියලා සමහරලාට දැන් එතකොට මේ විශ්වාසයට ආධ්‍යාත්ම දන් දීමේ විපාකවල විශ්වාස තියෙනවා කියන විශ්වාසයගේ ආධ්‍යාත්ම උපදින්න බෑ. අර අවිජ්ජාශ්‍රය විසින් අනෝබෝධය කරාම හිත අදිනවා. අවබෝධය තුල දෙන ආකාරයෙන් ඇතුලෙන් දෙන්නේ. එහෙමයි ස්වාමීනි. එච්චර අවිජ්ජාශ්‍රය බලවත්. එහෙයි. ඒතර සමහර කට්ටිය කාලේ සම්මා සම්බුද්දයි කියලා රැවටිලා හිටියා. එහෙමයි. ඒතර එයාගේ හිතේ ඇතිවෙච්ච ආධ්‍යාත්මයේ සිටිවිල්ල එයාට අයින් කරගන්න බෑ. එහෙමයි ස්වාමීනි. අයින් කරගන්න බෑ. ඒකත් එක්ක ඊට පස්සේ දෘෂ්ටි ආවා ඒ සමාජයේ මේ ආධ්‍යාත්මයේ ස්ථිර සදාකාලික දේ ආත්මයක් කියලා එකක් තියෙනවා. ඒ ආත්මය වෙනස් කරන්න බෑ අපිට. එහෙමයි. ඒ කියන්නේ එයාට වීරියෙන් ඒ ආධ්‍යාත්මයේ තියෙන පාපී දේයට දුරු කරගන්න බැරි වුණාම එයා දෘෂ්ටියකට එනවා. මොකද්ද? එහෙනම් ආධ්‍යාත්ම ස්ථිර සදාකාලික දෙයක් තියෙනවා. එහෙමයි. එහෙම නැත්නම් අද වර්තමාන සාමාන්‍ය කියනවා එහෙනම් මේ අමනුෂ්‍යයෙක් විසින් තමයි මේ මාව හසුරවන්නේ. එහෙමයි ස්වාමී. අමනුෂ්‍ය විසින් හසුරවනවා කියලා හිතනවා ඊට පස්සේ. ස්වාමීනි එතකොට එයා එතෙන්ට එන්න එපා මේක අවිජ්ජාශ්‍රවයේ තියෙන බලවත්කම කියන තැනට එන්න ඕනනේ. එහෙමයි. දැන් සමහර අය කියනවා මේ මට හිතා ගන්න බැරි විදියට මට පාලනය කරගන්න බැරි විදියට කාමසිතුවිලි එනවා කියනවා. එහෙමයි ස්වාමීනි. එතකොට එයාට වීරියෙන් එක දුරු කරගන්න බැරුණාම එයා හිතනවා එහෙනම් මට මේ අමනුෂ්‍ය එක්කත් කරදර කරනවද? එහෙම ස්වභාවයෙන්ුත් ඇති. නැති නෑ. මොකද අර ආනන්ද ස්වාමීන් වහන්සේට අර භාගතුන් වහන්සේ සිහි පිටවනෝනේ මේ මම මෙහෙම තවතුන් මේ ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන ඉර්ධිපාද හතර වැඩුවොත් එහෙම එහෙමයි. මේ කල්පයක් වුණත් ඉන්න පුළුවන් තථාගතයන් වහන්සේ ඡන්ද චිත්ත විරිය විමර්ශා මෙහෙම වැඩුව කියලා. එහෙමයි. මොකද ඒ වෙලාවේ මාරේ ආනන්දයන් වහන්සේ කිත වහගත්ත කියනෝනේ. එහෙමයි. නමුත් ඒ වෙලාවේ ආනන්දයන් වහන්සේටම තමයි භාගතුන් වහන්සේ කියන්නේ ඔබ එහෙමයි වැරද්ද.
එහෙමයි ස්වාමීනි. මොකද ඔබ ඒ වහගත්තට යෝනිසෝ මනසිකාරය කියලා තමන්නේ උපද්ද ගන්නවා. එහෙමයි ස්වාමීනි. ඒතර ඒ වගේ කාමාශ්‍රවල බලවත්කම් තියෙනවා. තමන්ට හිතාගන්න බැරි විදියට පාලනය කරගන්න බැරි විදියට තමයි මේ සංකල්පී රාගයට ඇද බැඳ දාන ස්වභාවය. ස්වාමීනි හරීම විස්මිතයි දැන් කාමය භවය මේ අවිද්‍යාවාදී කාමය ගැන එහෙම හිතේ තියෙන විතර්කය නිසා අවබෝධය ගිලිහි යන. ගිලිහන. එහෙමයි. ඒ කාලේ සමහර කට්ටිය හිතන් හිටියා දැන් ආලාර කාලම් උද්ද කරන් පුත්ත ඔය කට්ටිය. එහෙමයි. ඒගොල්ලෝ ආකාසානං ඡායතනෙ වඩලා තිබුණ එක්කෙනෙක් අනිත් එක්කෙනා විඥානං ඡායතනෙ වඩලා තිබුණා. එහෙමයි. මේ සමාධිවල බලවත් ස්වභාවය කොච්චරද කියනවද මහත්තයා? ඒගොල්ලෝ මේ සමාධි බලවත් බවින් මේ මුසපත් වෙලා හිටියේ මුලා වෙලා හිටියේ කුමක්ද? මේ දැන් අපි අපේ ජීවිත ඉවරයි. එහෙමයි ස්වාමීනි. කියලා දැන් රැවටිලා හිටියේ. භාග්‍යතුන් වහන්සේ තමයි ඒක වඩලා ඊට පස්සේ ලෝකෙට කිව්වේ නෑ මෙතන ආයි උපතක් කරා ගෙනියන ස්වභාවය තියෙනවා කියලා. අන්න ප්‍රඥාව. ස්වාමීන් සාත්‍රුන් වහන්සේ නැත්තම් මේ ගමන අපට හිතන්නවත් එහෙමයි ස්වාමීනි. ඒකට දැන් අර ලෝකෙම සම්පූර්ණ අර තිබිච්ච අදහසින් පැටලලා හිටියේ. එහෙමයි. ඉතින් ඒ කාමයන්ගෙන් ආධ්‍යාත්මික සෙලවීමක් නැහැ නේ. දැන් ආකාසානං ඡායතනෙ වඩපු කෙනාගේ. එහෙමයි. විඥාන ඡායතනෙ වඩපු කෙනාගේ කාමයන්ගෙන් සෙලවීමක් නැහැ. එහෙයි. ඒ වගේම තමයි ආකාසානං ඡායතනෙ වඩපු කෙනාගේ රූපේ යම් මොනක් හරි සිද්ධ වුණත් ඒ මුල් කරගෙනවත් ආධ්‍යාත්මික සෙලවීමක් නැහැ. එහෙමයි ස්වාමීනි. ඒක තමයි ආකාසානං ඡායතන කියන්නේ අරූප අරමුණ. එහෙමයි. විඥානං ඡායතන කියලා දැන් තියෙනවා මේ කාමයන්ගෙන් වෙන් කරලා වඩන ආධ්‍යාත්මික මානසික ස්වභාවයන් තියෙනවා. එහෙමයි. හැබැයි රූපෙත් එක්ක තියෙන සම්බන්ධය තියෙනවා යාළුවා. එහෙමයි සර්. ඒතර රූපේ යම් වෙනස්කමක් එකේ ඒ අදාළ ආධ්‍යාත්මික මානසික ස්වභාවයන් වෙනස් වෙන්න පුළුවන්. එහෙමයි. එතකොට මේ රූපෙත් එක්ක සම්බන්ධතාවය තියෙන නිසා ඒවට කියනවා මේ රූප ධ්‍යාන. එහෙමයි. අරූප ධ්‍යාන තියෙනවා. ඒ කාලේ පුරුදු වෙලා හිටිය කුමද්දී රූපයත් එක්ක තියෙන සම්බන්ධය පවා තමන්ගේ මානසික දුරු කරගන්න සමාධිය. එහෙමයි ස්වාමීනි. ඒතර රූපේ මේ යම් වෙනස් වීම මොනවා වුණත් අර සමාධියට බලපෑමන්නේ. එහෙමයි. ඒතර ඒ සිතින් යුතු කෙනා ඊට පස්සේ හිතනවා හිම් වඩපු කෙනා එහෙනම් මේ අපි දැන් ඉවරයි. විමුක්තියටපත් විමුක්තියටපත් වුණා කියලා. එහෙමයි. ශාස්ත්‍රුන් වහන්සේ ඒක වඩලා බලලා තමයි බෝසතාණන් වහන්සේ. ශාස්ත්‍රුන් වහන්සේත් නෙමෙයි එතකොට. එහෙමයි. සම්බුදු වෙලත් නේ. එහෙමයි. බෝසතාණන් වහන්සේ වඩලා බලලා තමයි දකින්නේ නෑ මෙතනත් ආයි උපතක් කරගෙන යන ස්වභාවයක් ආධ්‍යාත්මය තියෙනවා කියලා. එහෙමයි. කොහොමද මේ ප්‍රඥාව? එහෙමයි. කොහොමද මේ දෘෂ්ටි බිඳින ප්‍රඥාව? එහෙමයි ස්වාමීනි. කොහොමද මේ අවිද්‍යාව දුරු කරන ප්‍රඥාව? කොහොමද මේ ආධ්‍යාත්මික ආලෝකය? එහෙමයි. ඒක පුදුම ආලෝකයක් නේද? එහෙමයි ස්වාමීනි. අර සියලු දෙනා රැවටිලා ඉන්න ලෝකෙ විනිවිද දකින්න පුළුවන් සියුම් ප්‍රඥාව. ස්වාමීනි හිතාගන්න බැරි ප්‍රඥාව. එහෙමයි. අද්විතීය ප්‍රඥාව. අසහාය ප්‍රඥාව. එහෙමයි. දෘෂ්ටි බිඳින අවිද්‍යා කඩමාළු ඉරා දාන. එහෙමයි. එතකොට මේ භවයකින් පැවැත්මකින් පැවැත්මක් නැහැ කියලා රැවටිලා ඉන්න ලෝකෙ මෙතන පැවැත්මක් තියෙනවා කියලා ලෝකෙට හඬනගා කියන ප්‍රඥාව. එහෙමයි. ඒගොල්ලෝ රැවටිලා හිටියේ එහෙමනේ. පැවැත්ම තුලම පැවැත්මක් නැහැ කියලා හිතුවේ. ස්වාමීනි ඒ සමාධි කිසිවක් ආර්ය සමාධිය නෙමෙයි. අපි කතා කළා. ආර්ය සමාධිය නෙමෙයි. ඇයි දැන් ආර්ය සමාධිය ගැන කියද්දි මෙතන කෙලින්ම කියනවනේ. එහෙමයි. ඒතර මේ කුසල අකුසල යහපත අයහපත හොඳ නරක එහෙමයි. පින පව සමුදය වය හරි දකින එහෙමයි. කෙනෙක්ගේ සිහියක් වෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් අර්ථවත් ඒක වෙන වෙන්න සමාධිය. ඕන. එහෙමයි. ඒ යථාර්ථය දකින සිහියක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒක තමයි සම්මා සතියක් බවට පත් වෙන්නේ. එහෙයි. ඒ සතිය තියෙන කෙනා තමයි ආශ්‍රවයන්ගේ හිත නිදහස් කරගන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට දැන් මේ දේශනාවෙන් හරිම ලස්සනට පැහැදිලි වෙනවා පවට බය නැතිකමත් ලැජ්ජා නැතිකමත් සමග උපදින අවිද්‍යාව සියලු අකුසල් පෙරටු කරගන්නවා. එහෙමයි. ඒතර එහෙනම් බලන්න හරි පුදුමයි පවට බය නැතිකමයි යම් කිසි කෙනෙකුගේ චිත්තසංතානයේ පවට බය අඩු නම් ලැජ්ජාව අඩු නම් ඒ කෙනාගේ මනස තුළ අවිද්‍යාව බලවත්. එහෙමයි. ඒ අවිද්‍යාව බලවත් කෙනාගේ චිත්තසංතානයේ ස්වභාවය තමයි මොකද්ද? දානීය විපාක පිළිබඳ තියෙන විශ්වාසය ඇති කරගන්න අමාරුයි. එහෙමයි. සේවා කටයුතු වල තියෙන විපාක පිළිබඳ විශ්වාසය ඇති කරගන්න අමාරුයි. පුද පූජාවල විපාක තියෙනවා කියන විශ්වාසය ආධ්‍යාත්මික උපදින්න අමාරුයි. එහෙමයි. ඒ කියන්නේ අයාගේ ආධ්‍යාත්මය අදින්නේ අවබෝධයද අනවබෝධයද? අනවබෝධයට අදින ස්වභාවය අවිජ්ජාශ්‍ර බලවත්. එහෙමයි. අවිජ්ජාශ්‍ර බලවත්. එහෙමයි. පුදුම දෙයක් ඒක. එහෙයි. ඒ නිසා මොකද වෙන්නේ? මිත්‍යා දෘෂ්ටියෙන් වැඩෙනවා කියන. ඒ හදාගන්න අමාරුනේ යාගේ මානසිකත්වය. එහෙයි ස්වාමීනි. මිත්‍යා දෘෂ්ටියෙන් වැඩෙනවා කියන. එහෙමයි. මිත්‍යා සංකල්පම ඊට පස්සේ වැඩෙන්නේ.
හරි පුදුමයි. එහෙමයි. ඒ මිත්‍යා දෘෂ්ටිය බලවත් වුණාට පස්සේ හිතන ආධ්‍යාත්මී මෙන්න සදාකාලික ස්ථිර දෙයක් තියෙනවා. ආත්මයක් තියෙනවා. වෙනස් නොවන දෙයක් තියෙනවා. ඒ තමන්ට වෙනස් කරගන්න බෑ. බරපතල මිත්‍යාවන්ට බරපතල මිත්‍යාවට වැටෙනවා. තමන්ගේ ආධ්‍යාත්මී අයි අකුසලයේ යාට දුරු කරගන්න බෑ. දුරු කරගන්න බැරි නම් එයා හිතනවා මේක ස්ථිර එකක් කියලා. හේතු නිසා කියලා හිතේ. ලැජ්ජා එච්චර බරපතල. එහෙමයි ස්වාමීනි. ඒක බරපතල බව මිසක දුරු කරගන්න බැරි කම නෙමෙයි. එහෙමයි ස්වාමීනි. එයා වීර්ය අඩුකමක් තියෙනවා. එහෙමයි. සිහිය අඩුකමක් තියෙනවා. එහෙමයි. ප්‍රඥාවේ අඩුකමක් තියෙනවා. එහෙමයි. ඒකින් බලන දෘෂ්ටි වලට එන්නේ නැහැටි. ආත්මයක් තියෙනවා කියලා දැනට එනවනේ. එහෙමයි. ස්ථිර එහෙනම් මේක ස්ථිර සදාකාලික එකක්. මේක එහෙනම් මේ අතහරිනකොට ආයෙ තව තැනකට යනවා. අතහරිනකොට තව තැනකට යනවා කියලා මේ අදහස් වලට එනවා. එහෙමයි. පුදුම බරපතල. එහෙයි. ඒතර බලන්න දැන් මේ දේශනාවේ ලස්සන විග්‍රහය. එතකොට වැරදි දෘෂ්ටි වලට එනවා කියනවා. වැරදි සංකල්ප වලට එනවා කියනවා. ඒකත් එක්ක එතකොට එයාගේ ජීවිතේ අනිත්‍යයි කියන එක පිළිගන්නේ. එහෙමයි. අනාත්මයි කියන එක පිළිගන්නේ. දුකයි කියන එක පිළිගන්නේ. එහෙමයි. ඒකම අතාරිනවා. එහෙයි. ඉතින් එයාගේ වචන ඒ දෘෂ්ටියට දාලා වචන තමයි එතකොට එයාගේ ලෝකෙට කියන්නේ මොනවද? ලෝකෙට කියන්නේ බොරුව එතකොට. එහෙමයි. සත්‍ය කියන්නේ විදියක් නැහැ නේ එයාට. එහෙයි. සත්‍යයක් කියන්නේ විදියක් නැහැ. එයා කියන්නේ මේ ආත්මයක් කියලා එකක් තියෙනවා. ඒ ආත්මය තුල තමයි මං ඉන්නේ. ඉතින් ආත්මය විසින් මාව පාලනය කරනවා. අපි ඔහුට යටත් ඊට පස්සේ. ඒ තමන්ගේ ආධ්‍යාත්මය තමන්ට වෙනස් කරගන්න බෑනේ. ඒකට හැමතිස්සෙම තමයි යටත් වෙනෝනේ. එහෙමයි. ඒතර එයා හිතුනේ නම් ආත්මයක් තියෙනවා. ඒ ආත්මෙට යටත් වෙලා මං ඉන්නේ. එහෙමයි. ඉතින් මගේ ශරීරය තුල තමයි මේ දැන් තවත් තැන් වල තියෙන රූපය තුල තමයි ඒ ආත්මය තියෙන්නේ. එහෙමයි. ආත්මෙන් තමයි මේ රූපේ පාලනය වෙන්නේ. ඔය වගේ විවිධ දෘෂ්ටි වලට එනවා. එහෙමයි ස්වාමීනි. කුමක් නිසාද? එකක් පවට බයයි ලැජ්ජාවයි නැතිකම. එහෙමයි. ඒකත් එක්ක උපදින අවිද්‍යාව. එහෙයි. එහෙනම් ඒකෙන් සියලු අකුසල් පෙරට කරගන්න. ඊට පස්සේ මිත්‍යා වාචා මිත්‍යා කම්මන්ත ඊළඟට විස්තර කරන මහණෙනි පාපයේ කෙරෙහි ලැජ්ජාවත් බයත් එකතු වී පවට යම් කිසි කෙනෙක් හිතේ හොඳට බය තියෙනවනේ. එහෙමයි. ලැජ්ජාව තියෙනවනේ එයාගේ හිතේ තියෙන්නේ විද්‍යාවක් කියනවා. එහෙයි. එයාගේ හිතේ තියෙන විද්‍යාවක් කියනවා. ඒතර විද්‍යාවෙන් යුතු කෙනාගේ උපදින්නේ සම්මා දිට්ඨියයි කියනවා. ලැජ්ජා බය එහෙනම් බලන්න ලැජ්ජ බය කියන එක හොඳට හිත ඇතුලේ තියෙනවා නම් හිතේ තියෙන විද්‍යාව. එහෙයි. ඒතර ඒකට එයාගේ ආධ්‍යාත්මී ඒතර අවිජ්ජාස්ත්‍රවයට අදින ගතිය අඩුයි. අවිජ්ජාස්ත්‍රව අඩුයි. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? අනවබෝධයට අදින ගතිය අඩුයි. ඒතර අනවබෝධයට අදින ගතිය අඩු නම් ඒ කෙනාගේ දාන්නේ විපාක තියෙනවා කියන විශ්වාසය ඇති කරගන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. සේවා කටයුතු වල විපාක තියෙනවා කියන විශ්වාසය ආධ්‍යාත්මික උපද්දන් ලේසි යට. එහෙමයි. පොදු පූජාවල විපාක තියෙනවා විශ්වාසය උපද්දන් ලේසි. ඒක සම්මා දිට්ඨිය උපද්දන් ලේසි. එහෙමයි. ඒතර සම්මා දිට්ඨිය උපද්දන් ලේසි නම් ඒතර යා සම්මා සංකල්ප වැඩිනවා යාගේ. එහෙමයි. දන් දීම ගැන එයාට සිහි කරන්න පුළුවන්, සතුටු වෙන්න පුළුවන්, අනිත්‍ය ගැන විශ්වාසය ඇති කරගන්න පුළුවන්, අනාත්ම ගැන විශ්වාසය ඇති වෙනවා, දුක නම් වූ ආර්ය සත්‍ය පිළිබඳ විශ්වාසය ඇති වෙලා ඒ ගැන සිහි කරන්න පුළුවන් එයාට. සම්මා සංකල්ප වැඩිනවා. ඒකත් එක්ක සම්මා වාචා වැඩිනවා. එහෙමයි. බලන්න එතකොට එහෙනම් මේ හොඳම අපිට ලස්සනට පැහැදිලිව කාරණාවක් එතකොට. එහෙනම් ආශ්‍රව සහිත දැන් සම්මා දිට්ඨිය වැඩක් නැහැ කියලා ගරහන ලෝකයක් තියෙනවා දැන්. ගරහ තමන් හුවා දක්වන ලෝකයක් තියෙනවා. තේරුම් ගන්න මේ බුද්ධ දේශනාවක් තියෙන මේකෙම දේශනාවක් තියෙන පින්වත් මහණෙනි. සත්පුරුෂය අසත්පුරුෂය මම ඔබට කියලා දෙන්නම් කියනවා. අසත්පුරුෂයා කියන්නේ කවුද? මිත්‍යා දෘෂ්ටිය යුතු කෙනා කියනවා. එහෙමයි. මිත්‍යා දෘෂ්ටිය වඩන කෙනෙක් ඇද්ද? මිත්‍යා සංකල්ප වඩන කෙනෙක් ඇද්ද? මිත්‍යා වාචා කියන කෙනෙක් ඇද්ද? එහෙමයි. මිත්‍යා කම්මන්තේ වඩන කෙනෙක් ඇද්ද? මිත්‍යා ආජීව වඩනවද? මිත්‍යා සත් වායාම, මිත්‍යා සතිය, මිත්‍යා සමාධිය යුක්තයිද? එයා සත්පුරුෂයෙක් කියනවා. එහෙමයි. ඊළඟට යම් කෙනෙක් සම්මා දිට්ඨිය යුක්තයිද? සම්මා සංකල්ප තියෙනවද? සම්මා වාචා තියෙනවද? සම්මා කම්මන්ත තියෙනවද? සම්මා ආජීව තියෙනවද? සම්මා වායාම තියෙනවද? සම්මා සතිය තියෙනවද? එයා සත්පුරුෂයෙක් කියනවා. එහෙමයි. මේ මග්ග සංයුත්තේ තියෙන සංයුත්තනිකයි දෙකේ. පහේ පළවෙනි පොත්තාංශය. එහෙමයි ස්වාමීනි. කොච්චරද ලස්සන සුන්දර විග්‍රහයක්ද? එහෙමයි. අසිරිමත්මයි බුදුරජාණන් වහන්සේලා. එහෙමයි. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධමයි සරණ කරගන්න ඕන. ස්වාමීනි සාත්‍රුන් වහන්සේ පාමුලට පැමිණ මිසක් වෙන ඒ හරියන්නේ. එහෙමයි. පාමුලටම එන්න ඕන. එහෙමයි ස්වාමීනි. ඒ ශාස්ත්‍රුන් වහන්සේ ඉදිරියේ දණ්ඩක් වගේ ඉඳලා හරියන්නේ නැහැ. මෝල්ගස් වගේ ඉඳලා හරියන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ශාස්ත්‍රුන් වහන්සේ ඉදිරියේ මෝල්ගස් වගේ ඉඳලා මේ අසත්පුරුෂයන් ඉදිරියේ නැවෙනවා. එහෙමයි. ඒක නේද වෙන්නේ අද? එහෙයි ස්වාමීනි. එන ශාස්ත්‍රුන් වහන්සේගේ පා අභියස ඔහුට භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට නැමෙන හිතක්
අහෝ මේ ජීවිතය හදාගන්න පුළුවන් නම් එහෙමයි. අසිරිමත් ඒක. එහෙයි ස්වාමී. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට නමස්කාර කරන හිතක්. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය පිළිබඳ විශ්වාසي දිවි හිමියෙන් පුරුදු කරන හිතක්. එහෙමයි. පුරුදු කරන හිතක්. එහෙමයි. හරි පුදුමයි බුදුරජාණන් වහන්සේ කාහිට වාරි ශ්‍රාවිකාව සුප්පා වාසා අවුරුදු 7ක ගැබක් හිටියා. අවුරුදු 7ක්. එහෙමයි. දවස් 7ක් හිර වෙලා. එහෙයි ස්වාමී. ඒ අවුරුදු 7 පුරාවට දවස් 7 පුරාවට සිහි කළා කියන මානසිකාර තුනක්. ඒ කාන්තෙන් භාග්‍යතුන් වහන්සේ සියල්ලම අවබෝධ කරලා ඉන්නේ. ශාස්ත්‍රුන් වහන්සේ මේ දුක දුරු කරන්න නේද මේ ධර්මයේ දේශනා කරන්නේ පළවෙනි සිතිවිල්ල. මාරාන්තික දුක් විඳ විඳ අවුරුදු 7ක දරුවෙක් මහත්තයා මේ කුසීතියන් ඉන්නවා කියලා කියන්නේ. එහෙමයි. ලීසි පහසු දෙයක්ද? එහෙමයි. කොච්චර කටුක වේදනාවක්ද? එහෙයි. ඊළඟට හිතනවා කියනවා ඒ ශ්‍රාවක සංගරුවන නම් ඒ කාන්තෙන් රාග දේශ මොහ දුරු කරලා සුපටිපන්න වූ උදාාර ප්‍රතිපදාවකින් යුක්තයි අනේ මේ දුක දුරු කරන්නේ නේද මේ ධර්මයේ හැසිරෙන්නේ කියලා දෙවෙනි සිතිවිල්ල. එහෙමයි. මේ දුක යම් නැති යම් තැනක් ඇද්දනේ යමා මහ නිවනමයි එන ශාන්තයි එන ප්‍රණීතයි කිය ඔය තුන් සිතිවිල්ලෙන් 7 අවුරුද්දක් හිටිය කියලා කියන්නේ මහත්තයා. එහෙමයි ස්වාමී. අද කෙනෙකුට ඕක වුණා නම් නොගිය දේවාලයක් නැති වෙයි. එහෙමයි. නොගිය පල්ලියක් නැති වෙයි. නොකරපු යාතිකාවක් නැති වෙයි මහත්තයා. ඇයි මේ සම්මා දිට්ඨිය බලවත්? එහෙමයි. පවට ලැජ්ජාව බලවත්. පවට බය බලවත්. අඩු ගානේ Tamanට මේක සත්‍යය කියලා අදාහ ගන්න පුළුවන් නම් කොතරම් ආශ්චර්යයක්ද? එහෙමයි ස්වාමීනි. කොතරම් අద్භූත ධර්මයක්ද මේ? එහෙමයි. බුදු හිතකයි මේක උපදින්නේ මේ ධර්මයේ. එහෙනම් මේ මම දැන් මේකට දැන් මේ මම මට හිතුව කල්පනා කළා මේ ආර්ය අෂ්ටාංග මාර්ගේ නැවත මග්ග සංයුත්තය අරගෙන එහෙමයි. සංයුත්තනිකයි පහේ කී මේක නැවතත් මේකේ සත්‍යතාවය මිනිස්සුන්ට ඉස්මතු කරලා දෙන්න ඕන. එහෙමයි. මොකද ඒකට හේතුව අද මාර්ගයේ නාමයෙන් විමුක්තියේ නාමයෙන් අරහත්යයි කියා ගන්න සමහර රැවටිලි කාර අය විකාර මතවාද දෙනවා මේ ලෝකෙට. එහෙමයි. දෘෂ්ටි දෙනවා. ඊළඟට මේ සූත ධර්මයන්ගෙන් මේ මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ බිහි වෙන්නේ මේක මදි කියන කට්ටිය ඉන්නවා. එහෙමයි ස්වාමීනි. මදි කියන කට්ටිය ඉන්නවා. එහෙයි. බුදුබිනේගේ සම්මා සම්බුද්ධත්වයට ගරහනවා. ඒ රහතුන් බිහි කළ ධර්මයට ගරහනවා. එහෙමයි. එතකොට ඒ ශ්‍රාවක සංගරුවන බිහි කරපු ධර්මයකටයි ගරහන්නේ. එහෙමයි. එදා දෙවියන් බඹුන් මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයා සහිත ලෝකේ කිසි කෙනෙකුට චෝදනා කරන්න බැරුව බෝමාඩු දෙවියන්ගේ ඉඳන් අකනිටා බඹලෝ දක්වාම සාදුකාර දෙදී අනුමෝදන් වෙච්ච ධර්මකටයි ගරහන්නේ. එහෙමයි. කොහොමද මේ පව එතකොට? එහෙමයි. මේ සූත්‍රමදි කියන කට්ටියට මම මේ කියන්නේ. ස්වාමීනි තව කාරණාවක් විමස ගන්න හිතෙනවා දැන් මේ කිසිවෙකුට ශ්‍රාවකෙක් උදෙසා දේශනා කළ දහම් පරයයක් නේ සූත්‍රය කියන්නේ. ඉතින් එවලේ මේ දේශනාවෙන් අනතුරුව විමුක්තියටපත් වෙනවා සෝවන් වෙනවා. ඒ සත්තාලාභ උණුසුමවත් ඇදිලා නැහැ නේ මහත්තයා. එහෙමයි ස්වාමීනි. කියවලත් නැහැ ඊට පස්සේ උණුසුම් වැදිලත් නැහැ. මේක වෙන්නේ මෙවනේ ලාභ සත්කාර හොයන රැල්ලකට නේ දැන් ගිහින් ඉන්නේ ඔය. එහෙමයි. ස්වාමීනි ඒකාතකට අපි මේ පරිශීලනය කරන දැන් ඔබ වහන්සේ ගෙන හැර දක්වන මේ සූත්‍ර ධර්මයන් තවත් පරම පූජනීය මිහිඳු මහරහතන් දුන්නු දායාදනේ මේ අපිට. එහෙමයි ස්වාමී. ඒතකොට මේ කරුණාව අපි නිකලිස් බව හිතා ගන්න පුළුවන් නේද? ස්වාමීනි මේ දහම් පරයය නිසාම කී දෙනෙක් මේ උත්තම භාවයටපත් වෙන්නේ නැද්ද? එහෙමයි ස්වාමී. ඒ නිසා පින්වත්නි මේ ධර්ම දාණයට උපකාර කරන පිරිස නැවත හිත පහදව ගන්න මේ අග්‍ර දේ ගැනයි හිත පහදවන්නේ. එහෙමයි. අග්‍රදේ ගැන හිත පැහැදිලිවොත් එහෙම අග්‍ර විපාක උපදිනවා කියලා. අග්‍රම විපාක උපදිනවා. එහෙමයි. එහෙනම් මේ ලෝකේ අග්‍රම විපාක උපදින කරුණු සමහර අවස්ථාවල 3ක් දේශනා කරනවා සමහර අවස්ථාවල 4ක් දේශනා කරනවා. එහෙමයි. ඒකේ දේ 4න් එකක් තමයි මේක. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට සසර පුරාවට අග්‍ර වූ විපාක ලබන්නට මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අපගේ භාග්‍යවතුන් වහන්සේත් ගුරු තනතුරේ පවත්වාගත්ත උපමා නැති උත්තම ශ්‍රී සද්ධර්මයේ අද දවසෙත් අපට අනුකම්පාවෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා වදාලා. ඉතින් අපි හැමදෙනාම අපට අනුකම්පා ඇතියේ පූජනීය මහා සංඝරත්නයේ ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව සිදු කරන වේලාව අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි.
නමෝ බුද්ධාය. අද තින් දහම් කැඩප ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්බර 694න් 6B පැතුම්පුර ජයමාවත දැඩිගමු යන ලිපිනේ පදිංචි පින්වත් ශ්‍රියානි ගුණවර්ධන පින්බර මාතාව. ඉතින් ඊ රැස් කරගත්තු අග්‍ර වූ දාරු පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා, ඒ වගේම සක් දෙවිඳුන්, සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර, පළාත් භාර දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සුමන සමන් දිවි රාජයා, ආලවක දෙවියන්, ජනවසඹ දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. සම්බුද්ධ ශාසනය ගැන පහන් සිත් උපදවා ගන්න සිටින සියලු දෙවිවරු, මේ ස්ථානයට ආරක්ෂාව රැකවරණය සපයන සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පරම පූජනීය මේ දහම්මග නිර්වුල්ව, නිවැරදිව, නිර්මලව ඒ මිහිඳු මහරහතන් වහන්සේ දායාද කළ අයුරින්ම අපට ඉස්මතු කොට දී වදාළ ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරුවන අනගාരികා මේරිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. ඒ කැප වෙන සොයා බලන කටයුතු කරන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට මේ පුණ්‍යානුභාව බලයෙන් අග්‍ර වූ සැපය ලබන්නටම මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේ මිය පරලෝකීය දෙමව්පියන්ට ඒ පින්වත් ශ්‍රියානි ගුණවර්ධන මහත්මියගේ මිය පරලෝකීය සියලු දෙමව්පියන්ට දායකත්වයේ දරු සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝක වශයෙන් සැපයෙන් සැපයටපත් වේවා. වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ජයමාවත දැඩිගමුවේ ඉන්න පින්වත් ශ්‍රියානි ගුණවර්ධන මාතාව, ඒ වගේම දැනට අසනීප තත්ත්වයෙන් පසුන අශෝක ගුණවර්ධන මල්ලීට රංජන් ගුණවර්ධන පුතණුවන්, ඒ වගේම විමලාවතී නැගණිය සහ නිරෝෂා දියණියට මේ පින් අනුමෝදන් වේවා. සුජීවත සිටින චමින්ද පුතණුවන්, අනුරාධ පුතණුවන්, මුණුපුරු මිනිපිරියන්ට, ලේලියන් සහෝදර සහෝදරියන්ට, දුවදරුවන්ට, නිවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සමාධි උපේක්ෂා මිනිපිරියට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අද දවසෙත් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සද්ධර්මයේ පවසා වදාලා, පෙන්වා වදාලා, ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන උතුම් ධර්ම දානමය පින්කම ලෙසින් මේ මොහොතේ අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වත් ස්වාමින් වහන්සේ සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුනේ අංක 694න් 6B පැතුම්පුර ජයමාවත දැඩිගමු යන ලිපිනේ පදිංචි පින්වත් ශ්‍රියානි ගුණවර්ධන මහත්මිය විසින්. පින්වන්ත ශ්‍රියානි ගුණවර්ධන මහත්මිය ඇතුළු හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් අපි තාම දයාසිතින් සිහිපත් කරගන්නේ. ඉතින් ඔබටත් අපි ආරාධනා කරනවා, ඔබට අවස්ථාව තිබෙනවා මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්ව බරපැන වෙන් කරගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න. 07132 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව කරුණු විමසමින් උනන්දු වෙන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරගන්නවා. එහෙමනම් දහම් කැඩපත පිණිස දහම් කැඩපත සදහම් පිළිසඳර යලි ඔබට සමීප කරමින් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනකටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.